හොඳයි. there is යටින් ලියා ගන්න මෙන්න මේ විදිහට. එක් දෙයක් පුද්ගලයෙක් සතෙක් හෝ ස්ථානයක්. හරි there is කියලා ලියලා ඒක පහලින් ලියා ගන්න මම දැන් කියන එක ලියා. මේ there is පැට් එක පහලින් ලියා ගන්න මම දැන් කියන එක සිංහලෙන් ඈ. ලියා ගන්නකො. එක් දෙයක් පුද්ගලයෙක් කමාදාගෙන ලියන්න යන්න සතෙක් හෝ ස්ථානයක්. එක් දෙයක් පුද්ගලයෙක් සතෙක් හෝ ස්ථානයක් ඉන්නවා තියනවා ලෙස පුද්ගලයෙක් යම් දෙයක් පුද්ගලයෙක් සතෙක් දෙයක් හෝ ස්ථානයක් ඉන්නවා තියනවා ලෙස වාක්‍ය නිර්මාණය කිරීමට මෙම රටාව භාවිතා කරයි. වාක්‍ය නිර්මාණය කිරීමට මෙම රටාව භාවිතා කරයි. හරි. හොඳයි. there is one එක භාවිතා කරගෙන නම් පුද්ගලයෙක් සතෙක් දෙයක් හෝ ස්ථානයක් ඉන්නවා තියනවා ලෙස වාක්‍ය නිර්මාණය කිරීමට. හරි. එහෙනම් අපි දැන් අර පින්තූරයක් දැක්කම අපි මේ පැට් එක ලියන එක දෙයක් ඉන්නවා තියනවා කියන්නේ. අන්න ඒ වගේ දැන් අපිට ඕන දෙයක් එක දෙයක් ඉන්නවා තියනවා කියලා කියන්නේ මේ පැට් එකේ වාක්‍ය ලියන්න පුළුවන්. දැන් බලන්න අපි කියන පාසලක් තියෙනවා. ඒක කොහොමද ලියන්නේ? there is a school. එහෙනම් පන්සලක් තියෙනවා කියලා කොහොමද ලියන්නේ? there is a temple. අන්න හරි. there is a temple. කුරුල්ලෙක් ඉන්නවා. there is a bird. ඔව්. ගුරුවරයෙක් ඉන්නවා පන්තියේ. there is a teacher in the class. හරිද? පුටුවක් තියෙනවා. there is a chair. ඔව්. ලස්සන ගවුමක් තියෙනවා. there is a frog. ලස්සන කියන්නත් ඕනේ. beautiful frog. there is a beautiful frog. හරි. ඔන්න මම වාක්‍ය 6ක් ලිව්වා. එහෙනම් ඔයත් දැන් ලියා ගන්න මේ වාක්‍ය 6. ලියා ගන්න. there is a bat. Guys, pena kalu padatana penne. Ivarai sir. Sir penne. Sir penne. ඔයාගේ සිග්නල් අඩු වෙනවා. අනිත් අයට පේනව නේද? ඔව් සර්. ඔව් සර්. එයාගේ සිග්නල් ටිකක් අඩු ඇති. හරි එයාගේ ටික සිග්නල් අඩු ඇති ටිකක් වෙලා යද්දි පේන්නේ ඈ. ඔහොම චුට්ටක් ඉන්න. ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ ඒකයි.
අපි දෙගොල්ල අතරමැදි වෙන වැඩනේ. ඒ නිසා මොනවත් කරන්න බෑ මටත්. මම ඔය සිග්නල් හොඳටම තියෙන එක හරහා තමයි දීලා තියෙන්නේ වෙනම. දැන් SLT නැතුව ඩයලොග් වලින් දීලා තියෙන්නේ. හරි? ටිකක් වෙලා යද්දි හරියයි ඈ. නැත්තම් රෙකෝඩින් එක තමයි ඉතින් බලන්න වෙන්නේ. ඔක්කොටම පේන්නේ නැත්නම් ඔන්න මගේ පැත්තට ගැටලුවක්. ඉවරයි සර්. හරි. අපි චූට්ටක් බලමු අනිත් පැය ඉරකන්. සර්. right. හැමෝම ලියලා ඉවරයි නම් අපිට පුළුවන් මේ වාක්‍ය ටිකේ තේරුම ලියා ගන්න අවශ්‍යයි. මම කියන්නම් අවශ්‍යයි සිංහල තේරුම ලියා ගන්න. තේරෙනව නම් ඔයා ලියන්න ඕනේ නෑ. There is a school පාසලක් තියෙනවා. පාසලක් තියෙනවා. There is a temple පන්සලක් තියෙනවා. පන්සලක් තියෙනවා. There is a bird අවශ්‍ය නම් විතරයි ලියා ගන්න. තේරුම තේරෙනවා නම් ලියන්න ඕනේ නෑ. කාට හරි ඕන නම් ලියා ගන්නයි මම මේ කියන්නේ. There is a bird කුරුල්ලෙක් ඉන්නවා. There is a teacher in the class. ගුරුවරයෙක් ඉන්නවා පන්තියේ. ගුරුවරයෙක් ඉන්නවා පන්තියේ. There is a chair. පුටුවක් තියෙනවා. පුටුවක් තියෙනවා. There is a beautiful frock කියන්නේ මොකද්ද? ලස්සන ගවුමක් තියෙනවා. දන්නවා ලස්සන ගවුමක් තියෙනවා. හරි. හරි. එහෙනම් ඔන්න ඔයා මම දෙන වාක්‍ය ටික ගෙදරදී ලියාගෙන ඉන්න ඕන. හරි. මේ ටික ලියාගෙන ගෙදරදී ෆෑන් එකක් තියෙනවා කාමරයේ. සිංහලෙන් ලියා ගන්න. ෆෑන් එකක් තියෙනවා කාමරය තුල. මම විදුලි පංකා කියලා කියන්නේ නැහැ. ඔයත් විදුලි පංකා කියලා ගෙදරදී කියන්නේ නැහැ නේ. මේ විදුලි පංකාව කැඩිලා එහෙම කියන්නේ නැහැ. ෆෑන් එක කියන්නේ ඒ නිසා එහෙම කියනවා. ෆෑන් එකක් තියෙනවා කාමරය තුල. Second sentence. ලොකු ගහක් තියෙනවා. ලොකු ගහක් තියෙනවා. අපේ ගේ අසල ළඟ ලොකු ගහක් තියෙනවා අපේ ගේ ළඟ. ළඟ කියන්නේ නිය දන්නවනේ. NEAR නිය. ලොකු ගහක් තියෙනවා අපේ ගේ අසල. අසල කියන්නේ නිය ඈ. ආයි මොලේ ඉඳන් කියන්නකෝ. ෆෑන් එකක් තියෙනවා කාමරය තුල. ඊළඟ එක. ලොකු ගහක් තියෙනවා අපේ නිවස අසල. ලොකු ගහක් තියෙනවා අපේ නිවස අසල. සර් මේ කීවෙනි එකද කියන්නේ කට් උනා.
දෙවෙනි එක කියන්නේ. දැන් පළවෙනි එක කිව්වා ෆෑන් එකක් තියෙනවා කාමරය තුල. දෙවෙනි එක කියනවා ලොකු ගහක් තියෙනවා අපේ නිවස ළඟ. ලොකු ගහක් තියෙනවා අපේ නිවස ළඟ. හරිද? දැන් ඔය දෙක ලියාගෙන ඉවරයිද? ඔව් සර්. එහෙනම් තුන්වෙනි එක ඉවරයි ලියන්න. සර්. තුන්වෙනි එක ලියන්න. පරණ පුටුවක් තියෙනවා. පරණ පුටුවක් තියෙනවා. පරණ පුටුවක් තියෙනවා. තාරාවෙක් ඉන්නවා. පරණ පුටුවක් තියෙනවා තුන්වෙනි එක. ඊළඟ එක තාරාවෙක් ඉන්නවා. තාරාවෙක් ඉන්නවා. right? ඊළඟ ලස්සන මාළුවෙක් ඉන්නවා ටැංකියේ. ලස්සන මාළුවෙක් ඉන්නවා ටැංකියේ. 10යි දෙන්නේ ඈ. ලස්සන මාළුවෙක් ඉන්නවා ටැංකියේ. next one. කම්පියුටර් එකක් තියෙනවා මේසේ උඩ. කම්පියුටර් එකක් තියෙනවා මේසේ උඩ. next one. මොකද්ද සර්? කම්පියුටර් එකක් තියෙනවා මේසය උඩ. මීයෙක් ඉන්නවා ඇඳ යට. මීයෙක් ඉන්නවා ඇඳ යට. under. මීයෙක් ඉන්නවා ඇඳ යට. next one. විභාගයක් තියෙනවා. විභාගයක් තියෙනවා. ලස්සන මල් වත්තක් තියෙනවා. සර් විභාගයක් තියෙනවා. ඊළඟට ලස්සන මල් වත්තක් තියෙනවා. How many sentences now? nine. Last one. Now we need. අහිංසක ගෑනු ළමෙක් ඉන්නවා. අහිංසක ගෑනු ළමෙක් ඉන්නවා. අහිංසකයි කියන්නේ innocent. අහිංසක ගෑනු ළමෙක් ඉන්නවා. ඔතන මතක තියාගන්න ඔයාලට ආර්ටිකල් එහෙම දාන්න කියලා දුන්නා නේද? and the මේවා හරියට දාලා ලියන්නේ ඈ. ඒවා මේ පාඩමට විතරක් මතක තිබිලා හරියන්නේ නැහැ. යූසේජ් එකට ගන්න වාක්‍ය නිර්මාණය කරන්න. ඒ ග්‍රැමර් මූලික ග්‍රැමර් දෙන්නුවේ මේ වාක්‍ය රටා ලියද්දි වමනා වෙන නිසා.
නිසා ආටිකල් කියන පාඩම හොඳට කියවලා ආටිකල් වරද්දන්න නැතුව එකක්වත් හරියටම වාක්‍ය 10 ලියන්න ඉන්න ඕනේ. අහිංසක ගෑනු ළමෙක් ඉන්නවා කියලා අවසාන වාක්‍ය කිව්වේ. හරි? හිතමු ගමන් නිකන් හීනෙන් ඇහැපා වගේ ලියන්න එපා මේ වාක්‍ය ටික වරදින ආටිකල්. ඒ නිසා ද දී සහ අල් දාන පාඩම අපව කියවලා තමයි මේ ට්‍රාන්ස්ලේෂන් 10 කරගෙන ඉන්න ඕනේ. එකක්වත් වරද්දන්න නැතුව ලියන්න ඕනේ. හරිනේ? හරි. ඊයේ විදිහ කියලා දීලා තියෙන්නේ කියන්න ඕන මූලික ග්‍රැම උගන්ලා තියෙන්නේ. හරි? ඒ නිසා ඒවා වරද්දන්න නැතුව කරගෙන ඉන්න ඕනේ. අමතක වෙන්න බෑ උගන්න. බලා ගන්න. දැන් අපි දැන් යනවා ස්කූල් ටෙක්ස්ට් බුක් එකට. Right. I think we are now page number 46. 46 වෙනි පිටුවේ අපි ඉන්නේ දැන්. As I remember. Yes. Activity 7 කරගෙන ඉන්න කිව්වා. Am I correct? Take your activity book. Activity book එක ගන්න. Activity 7 කරගෙන ඉන්න කිව්වා. Sir, Oh. Yes. sir, activity 5 6යි 7යි 3ම කරගෙන එන්න කිව්වා sir. Thank you. Let's do it then. Let's check then. අපි එහෙනම් මම හිතුවා මම කරාද කියලා. අපි බලමු එහෙනම්. තුන දෙන්නේ drop වෙලා ඉන්න පොඩ්ඩක් ගන්න එක. Activity 5 වල තියෙන්නේ Activity 5. Activity 5 check කරගන්න තියෙන්නේ. හොඳයි. Activity 5 වල number 1 වල තියෙනවා A B C D E කියලා නේ. Right. Let's see. State whether the following statements are true or false. සඳහන් කරන්නලු ස්ටේට් එක සඳහන් කරන්න මේ whether the following statements පහත ප්‍රකාශයන් සත්‍යද අසත්‍යද කියලා. හරි සත්‍යදයි අසත්‍යදයි කියලා බලන්නලු. Sinbad had a large fortune. Sinbad තිබුණලු විශාල ධනයක් වස්තුවක්. True or false? True. True. Second, the ship sailed to several harbors. Never යාත්‍රා කරාලු වරායන් කිහිපයකට. What is the answer? True. True. ඕනේ. මේ සතේ කියලා දුන්නානේ වරායන් කිහිපයකට ගමන් කරා කියලා ව්‍යාපාර කරා කියලා බිස්නස් කරා කියලා. They landed on an island. ඒගොල්ලෝ ගොඩ බෑවලු රූපතකට. ගොඩ බිමකට ගොඩ බෑවද? නෑ නේද? Thinking it very strange. A group of us row out to eat. One day when the ship could not move, දවසක් never ගමන් කරන්න තිබුණ නැති වෙලාව. We saw what seemed to be a little green. ඒ කියන්නේ නවත්තා තියෙන වෙලාවක පොඩි green field එකක් දැක්කලු වතුරේ උඩින් තියෙනවා. Thinking it very එක අමුතු නිසා ගිහිල්ලා බැලුවලු. ඒකට ඔරුවකින් ගිහලා නම් බැලුවේ. ඒක ගොඩ බෑ වෙන්නේ නැතෙන් ගිහලා නෑ. එහෙනම් ඒක false. අසත්‍යයි. මේ ගොඩ ගියා කියන්නේ නැව නවත්තලා තිබ්බ වෙලාවක තමයි මේ බෝට්ටුව ගිහිල්ලා බැලුවේ මේ යමුතු රූපද.
on an island. දූපතකට කොට බෑවා. The creature was big. මේ සතා ලොකුයිලු. ලොකුයි නේද ඉතින්? huge කියලා කිව්ව නේද? True. sea monster. එහෙනම් ඒක true. සත්‍යයි. Sinbad swam to an island. Sinbad swam දිහිනවලු දූපතකට. Swam around on the back of huge sea monster. The creature rolled into the body and lashed its tail angrily that many jumped into water, others into the sea, and soon I was only the one on the sea monster. එයා එහෙම පීනුවේ නෑනේ පීන ගන්න බැරි වුණානේ. එයා තමයි දූපත කියන්නේ සතාගේ ඇඟ උඩ හිටියේ. එහෙනම් දූපතකට පීනුවේ නෑ. false. මේ මේටි කියනවා එහෙම නෑනේ. I was the only one on the sea monster. මම විතරයි දූප මේ අර සතාගේ ඇඟ උඩ හිටියේ. දැන් දූපතකට පීනුවේ නෑ සතාගේ ඇඟ උඩ හිටියේ එයා විතරයි. ඒක false. ඊළඟට number 2 මෙහෙම තිබ්බනම් හරි දාගන්න. Answer the questions. ප්‍රශ්න වලට උත්තර දෙන්නලු. Where did Sinbad sail? කොහෙටද Sinbad යාත්‍රා කළේ අහනවා. Several. I set sail for the Persian Gulf, hoping to sell or exchange them at a profit. The ship stopped at several ports. ඒ නැවැත්තුවා කියලා කියන්නේ. කොහාටද ගියේ කියලා අහන්නේ. Where did Sinbad sail? කොහෙටද යාත්‍රා කළේ? මොකද්ද කරේ? To the Persian Gulf. සර් මොකද්ද කරේ? කට්ටුන ඊළඟ තියෙන මෝඩ් එකේ activity 5 කියලා ඒකේ answers ටික තමයි මම check කරේ. ඔයාලට ගැටලුවක් නැහැ බලා ගන්න පුළුවන් ඈ. activity book එකේ 45 වෙනි පිටුවේ school textbook එකේ 45 වෙනි පිටුවේ activity 5 ඒකේ අංක 1 ඒක වලට ABCD E තියෙනවා සත්‍යද අසත්‍යද දාන්න තියෙන්නේ මෙන්න ඒකට ආපු answers ටික ඔයාලට check කර ගන්න පුළුවන් ඔයා ඒක කරලා තියෙනවා නම් පැහැදිලිද දැන් අපි දෙවෙනි එකට answers බලන්න යන්නේ ඒ activity 5 වලම දෙවෙනි එකේ answers බලන්න යන්නේ Where did Sinbad sail? කොහෙටද Sinbad යාත්‍රා කළේ? To the Persian Gulf. To the Persian Gulf. දෙකේ පළවෙනි එක නේද? A කොටස. A. To the Persian Gulf. Persian Gulf එක දිහා තමයි මේගොල්ලෝ සෙට් පිටක් උනේ ගමන් කරේ. Why did he go sailing? ඇයි අහනවා මේ ගියේ යාත්‍රා කරන්නේ ගියේ ඇයි අහනවා Hey, hoping to sell or exchange goods at a profit. Either I began to think unless I wish become poor, I had better try to make some more money. So having bought some goods, I set for the Persian Gulf, hoping to sell or exchange them at a profit. Enan, young order to sell or exchange goods at a profit. විකුණන්න සහ හුවමාරු කරන්න භාණ්ඩ ලාභයක් වෙනුවෙන් ඒකයි ආන්සර් වෙන්නේ to sell or exchange goods at a profit right check කරගන්න activity 5 වල දැන් answer වල පහුවෙලා අපිට කියනවා නම් activity 1 5 වල පළවෙනි කොටසේ answers ටික මෙන්න අපි ලියලා තියෙනවා දෙවෙනි කොටසේ AB අකුරු දෙකට දැන් අපි ඒ ප්‍රශ්න දෙකට උත්තර ලියුවා දැන් C එක what happened to the ship මොකක්ද නැවට සිද්ධ වුණේ අහනවා what happened to the ship
One day when the ship could not move, was seemed to a little bit pale about water, thinking it was strange. The ship could not move, neither. Never one day when the ship could not move, never yatra kare නැති වුණා. What happened to the ship? The ship could not move. The ship could not move. නැව ගමන් කරන්න නැතුව තිබුණා. කියන්නේ නැවතුණා වගේ කියන එක ගන්න පුළුවන්. Where did Sinbad and his crew land? Sinbad එයාගේ කට්ටියයි crew එකයි කොහෙටද ගොඩ බෑවේ යනවා. Thinking it very strange, a group of crowd of taking some fine food. We had all landed and in the middle of our meal we found back of us some huge singers. To a back of some huge sea monster. අර කොහෙටද ගොඩ බෑ මේගොල්ලෝ ගිහිල්ලා විශාල මුහුදු රාක්ෂයෙක්ගේ පිටට තමයි ගිහිල්ලා මේ ගොඩ බෑවේ නැත්නම් නැවත ගොඩ බෑවේ. ඔව් එහෙනම් to a back of some huge sea monster කියලා එකට උත්තරේ ලියන්නකො to a කියලා මම එක උත්තර හදලා ලියා ගන්න ඕනේ to a back of some huge sea monster. හරිද? හරි සර්. හරි. ඒකේ අර අවසාන එකට අපි පොඩි පැරග්‍රාෆ් එකක් වගේ ලියමු. ඒක සමහර ලියන්න නැතුව ඇති. මම වාක්‍ය කීපයක් පොඩි විස්තරයක් දෙන්න. E කියන කොටසට. හරි. පොඩි විස්තරයක් ලියන්න කියනවා. ලියමු මෙහෙම. Sinbad is a young man whose father died and having a big fortune. කට්ටියක් මැවිලා ඉන්න චුට්ටක් ඉන්න. බෑනේ ඉන්ටි අඳා ගන්න කට්ටිය එනකන්. දැන් සම්බන්ධ වුණා ක්ලියා ගන්නකො බෝඩ් එකේ තියෙන පස්වෙනි ප්‍රශ්නේ E කොටස. E පස්වෙනි ප්‍රශ්නේ ඇක්ටිවිටි 5 වල දෙවෙනි කොටසේ E එකට ආන්සර් එකක් කියන්න යන්නේ. සින්බර්ග් ගැන පොඩි විස්තරයක් කියන්න යන්නේ. ඔව්. සර් මේක ප්‍රශ්නයක් වෙනවා සර් මම අර සර් දුන්නේ
මොකක්ද ඇහින්නේ මට කියන්නකෝ දැන් සර් ලියා ගන්න කියලා දුන්නේ අර කම්පියුටර් මේසෙ උඩ තියනවා කියලා. ඔව් ඔව් අන්න එතනදී කටුනා සර් ඉතුරු ටික ඔයා හරි Sinbad ගැන පොඩි විස්තරයක් අපි ලියා ගමු. Sinbad is a young man whose father died and having a big fortune. එයා තාත්තා මියගිය තරුණ මිනිසෙක් කොල්ලෙක්. ඒත් එක්ක මෙයාට ලොකු ධනයක් වස්තුවක් තිබුණා. Fortune. And he spent much money for enjoying. විනෝද වීම සඳහා ගොඩක් මුදල් වියදම් කරා. Finally, he thought that he would be poor. So he decided to earn money by doing business. After that, he went to Persian Gulf to sell or exchange There's not much margin because he's strong square on the left side as well. He wants to be tucking him off. goods for profit. And finally, Square on the offside, that's not a line. Work with the left side. he and his crew face his face this monster attack. ඔය ටික ඇති. දැන් වැඩිද මන්ද ලියුණා. අකායි තිබ්බ සාරාංශ වගේ මම ලියලා දැම්මා. කමන්නේ ඒක ලියා ගන්නකො.
හරි සර්. සර් මොකද්ද